පැහැදිලි ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා වයස අඩු නම්. හැබැයි වයස වැඩි කියලා ඩිමෝටිවේට් වෙන්න එපා. එක්කෙනෙක් මම වැදගත් දෙයක් කියනවා. කවුරු හරි මිනිස්සේ අවුරුදු 12න් ඉන්වෙස්ට්මන්ට් පටන් අරගෙන හරිද? ඌ අවුරුදු 25 වෙනකොට ලොකු පෝර්ට්ෆෝලියෝ එකක් හදලා බිලියනර් කෙනෙක් කියලා අවුරුදු 30න් මැරෙන්න පුළුවන්. හරිද? ඔය අවුරුදු 60න් කවුරු හරි කෙනෙක් පටන් අරගෙන හරිද? අවුරුදු 60න් කවුරු හරි කෙනෙක් පටන් අරගෙන එහෙම නැත්නම් අවුරුදු 50න් පටන් අරගෙන අවුරුදු එයා 70 වෙනකන් ඒ කියන්නේ එයා ටෝටල් ෆේලියර් වෙලා හරිද? එයා 70 දී බිලියනර් කෙනෙක් කියලා අවුරුදු 110ක් විතර ජීවත් වෙන්නත් පුළුවන්. අද මම කරන්න යන්නේ කම්පැනි 300 කීයක් තියෙන්නේ. බේසික් ඇනලිසිස් එකක් කරන්න යන්නේ. අර මම වීඩියෝ එකේ කියපු එක නෙමෙයි. ඒ කියන්නේ වීඩියෝ එකේ කිව්වේ ඩීටේල් එකක් දෙන්නම් කියලා. මුලින්ම ඇනලිස් කරන්න මෙතන 300 ගණනක් තියෙනවා. ඇනලිස් කරන්න කම්පැනි ටික කොහොමද අපි අයින් කරගන්නේ කියලා. මේකේ පාවෙයි බලන්න පැය ගාණක් කියයි. මේ වුණාට ඉතින් මේවා ඕන නේද? බේසික් මේ මුලම කියන්නේ බිග්ිනර්ස්ලාට තමයි කරන්නේ වීඩියෝ එක. මේක මම දාගෙන තියෙනවා ප්‍රයිස් එක, ප්‍රයිස් earning ratio එක, price to book values එක, එතනින් ගියාම assets ප්‍රමාණය, equity ප්‍රමාණය, එතකොට return on equity එක, equity බෙදීම asset එහෙම දාගෙන තියෙනවා. එතකොට මේක මේ ඒ කියන්නේ දැන් මේ chart එක තියෙනවා. එතකොට මේ chart එකෙන් අපි මුලින්ම බලන ටික, ඒ කියන්නේ මේ ටික දැන් ගොඩක් කට්ටිය අහුව මුලින්ම බලන්නේ මොනවද කියලා. එතකොට මේ ටිකෙන් බලලා ඔයා මුලින්ම ෆිල්ටර් කරගන්න ඕන කම්පැනි. ඒ කියන්නේ ඇනලිස් කරන්න අපි හැම එකම ඇනලිස් කරන්නේ නැහැ. මම කිව්වනේ මම කම්පැනි 30 40ක් තමයි බලන්නේ කියලා. ඒත් අපි මේ ටිකෙන් බලලා මුලින්ම ෆිල්ටර් කරගත්තාම අර ප්‍රොෆිට් නැති නිකන් අර කුණු ගොඩ වල ටික අයින් වෙනවනේ. ඒතර ලේසිනේ වැඩේ. නිකන් බරුට තියෙන ඔක්කොම බලන්න ඕනේ නැහැ. ඒත් අපි මේ ටිකෙන් බලලා ටික ටික අයින් කරගමු. ඒත් මුලින්ම මම කියන්නම් මේ PE කියලා කියන්නේ ප්‍රයිස් එක බෙදනවා ප්‍රොෆිට් එකෙන්. per share ප්‍රොෆිට් එකෙන්. per share ප්‍රොෆිට් එක per share ප්‍රොෆිට් එක කියන්නේ EPS එක. හරිද? per share ප්‍රොෆිට් එක කියන්නේ EPS එක. හරිද? එතකොට සාමාන්‍යයෙන් P ratio එක 10යි කියන්නේ price එක 100ක් නම් EPS එක 10ක් නම් එතකොට P එක 10. එන්න එහෙම තමයි ගන්න වෙන්නේ. එතකොට 10යි කියන්නේ එහෙන් බැලුවොත් EPS එක 10යි price එක 100යි කියන්නේ 100ට 10ක තමයි ඔයාට ප්‍රොෆිට් එකක් තියෙන්නේ. මෙතෙන්ට මම ඩිවිඩන්ඩ් තරන්නේ නැහැ. මේක මේ හදපු එක කම්මැලිකමට ඩිවිඩන්ඩ් දාලා නැහැ. මේ ඒකද ඩිවිඩන්ඩ් තරන්නේ නැහැ. ඩිවිඩන්ඩ් උත් ගන්න පුළුවන් නම් හොඳයි. ඩිවිඩන්ඩ් ඔන්න වෙනම බලමු අපි. නමුත් මේකෙන් අපි අයින් කරගත්ත නිසා පොඩි කම්පැනි ප්‍රමාණයක් තියෙන එක මම නම් ඩිවිඩන්ඩ් අයින් නැති ඒවා ටික අයින් කරන්නේ වෙනම මේකකින් අරන් එන්නම්. අනිත් එක මේකෙන් තේරෙන කම්පැනි වල ඉන්වෙස්ට් කරන්න යන එක වැරදි. මොකද ඒ කියන්නේ ඒ කම්පැනි ඩීටේල් අප් ෆයිනෑන්ෂියල්ස් අවුරුදු 10ක විතර අරගෙන මැනේජ්මන්ට් එක කොහොමද මේ හැම දෙයක්ම අපි බලන්න ඕනේ. පොඩි රිසර්ච් කරලා ගොඩාක් ගැඹුරට පේන්න තියෙන දේ නෙමෙයි මේ ෆිගර්ස් සෑහෙන මැනිපියුලේෂන් කරන්න පුළුවන්. මම රෙකෝඩ් වෙනවද කියලා. හරි. එතකොට මුලින්ම කියන්න ඕනේ දැන් මේ PE ratio එක at least 10ක්වත් තියෙන ඒවාට උඩින් ගන්න. මම නම් සාමාන්‍යයෙන් 5ට උඩින් ගන්නෙ. හැබැයි මේ දවස්වල 10කටවත් උඩින් තියෙනවා නම් ගන්න. මේ 10කට යටින් තියෙනවා නම් හොඳයි කියලා කියන්නේ. උඩින් නෙමෙයි 10කට යටින්. උඩට යනවා කියන්නේ price එක මේ වෙලාව over valued වෙලා වගේ තියෙන්නේ. හැබැයි මම කියන්නේ දැන් මෙහෙමයි. 5ට යටින් ගන්න 5ත් 10ත් අතර ගන්නවා නම් P ratio එක 5ත් 10ත් අතර ගන්නවා නම් ඒ කියන්නේ 10ට ආසන්න 10 කිට්ටුවෙන් වගේ ගන්නවා නම් අනිවාර්යෙන් මේ revenue ලොකු growth එකක් තියෙන්න ඕනේ. profit ලොකුවට growth එක බලන්න ඕනේ. growth එක බලන්න නැතුව ගන්න බෑ. මම basically මේ කරන්නම්. ඒ කියන්නේ මේ ෆිල්ටර් කරගෙන යන්නම් මේ කම්පැනි ටික ඔක්කොම. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්නවා. බිගිනර් කෙනෙක් නම් අනිවාර්යෙන් බලන්න. දන්න කට්ටිය නම් මේව බලන්න ඕනේ නැහැ. මේව දැක්කාම නිකන් ඒගොල්ලන්ට හිතෙන්නේ නැති මොනවද මූ කරන්නේ කියලා. එහෙම නෙමෙයි මං කියන්නේ. බිගිනර් කෙනෙක් නම් අනිවාර්යෙන් ඉවර වෙනකම් බලන්න මොකද්ද මම මේ කරන්නේ කියලා. මොකද මැදදිත් කියන්න ඉඩ තියෙනවා මේකේ තියෙන මේවා. දැන් මුලින්ම
මං කිව්වා P10ට අඩු ටික බලන්න කියලා. ඒතර P10ට අඩුද ABL කියන්නේ මේ අමානා බැංකුද කොහෙද? නෑනේ. ඒතර ඒක රතු කළා. හරි. ඒතර රෙවෙනියු growth එක බලන්න බෑ. 10ට අඩු ටික ගන්නවා. මං 10ට ආසන්නෙන් ඒවා බයි කරන රෙවෙනියු growth එක බලන්න. ඒතර ඒක එතනින්ම කපලා දැම්මා. ඊළඟට කොම්බැංක් එකේ P ratio එක 10ට අඩුයි. ඊළඟට යනවා අපි PBV එකට price to book value. So price to book value සාමාන්‍යයෙන් 100ට ඒ කියන්නේ 170ට අඩු නම් හොඳයි කියලා කියන්නේ price to book value කියන්නේ මොකද්ද? price to book value කියන්නේ price බෙදීම NAV කියන එක. හරි. ඒතර දැන් මෙතනදී 0.7 කියන්නේ දැන් උදාහරණයක් විදිහට NAV එක 100යි නම් sorry price එක 70යි නම් NAV එක 100යි නම් price to book value 0.7. 0.7ට අඩු නම් හොඳයි කියලා තමයි කියන්නේ. ඒතර PBV එක 5යි. අවුලක් නැහැ. හරිද? ඒතර asset ඒතර මෙතන return on equity බැංකුව වල return on equity කියන එක industry wise වෙනස් වෙනවා. බැංකුව නම් දෙකට වඩා නම් okay කියලා කියන්නේ. ඒතර දෙකට වැඩි ඒක අවුලක් නැහැ. equity to asset කියන්නේ Basel මේ එක කියන්නේ equity ටික asset වලින් බෙදලා තියෙන. ඒතර ඒකත් 10ට කිට්ටු නම් ඒක okay කියලා හිතන්න පුළුවන් අපිට. ඒතර ඒක අපි ඉස්සරහට ඇනලිස් කරන්න අපිට තියාගන්න වෙනවා මේ කම්පැනි. ඒතර මේක එකෙන්ම කපලා දාන්න බෑ. ඩෝන් ගාලා කපලා දාන්න පුළුවන් ගන්නේ මේ කොමර්ෂල් කියන්නේ. ඒතර DFCC. හරි. P ratio එක 10ට අඩුයි. එතනින් ගියාම price to book value එක 0.7ට අඩුයි. ඒතර මෙතනත් මේකක් නැහැ. මේකත් තියාගන්න වෙනවා detail analysis කරන්න. හැබැයි මේකේ මට මතක හැටියට dividend නැහැ. dividend නැද්ද කොහෙද? මතක නැහැ. ඒක බලන්න ඕනේ. ඊළඟට SDFC. ඒකෙත් අඩුයි. හැබැයි ඉතින් මෙහෙම එකක් තියෙනවා. දැන් මෙතන බැංකින් ඉන්ඩස්ට්‍රි එක ඇතුලින් දැන් ඒතර මෙතන P එක 3යි. ඒතර මෙතන මේ ගොඩාක් P අඩු level වලට ඇවිල්ලා ඒතර මේකත් මං කියන්නේ කපලා දාන්න පුළුවන් අපිට උනම්. මෙච්චර මම මට හැබැයි DFCC එක මෙච්චර අඩුද කියලා මට මතක නැහැ. මේ chart වැරදිද දන්නේ නැහැ. මේක මට වෙන කෙනෙක්ගෙන් ගත්ත එකක්. එතකොට මේක වැරදිද දන්නේ නැහැ මේ chart එක. එච්චරම වැඩි වෙන්න විදිහක් නැහැ. හරි. ඊළඟට HDFC එකේ P එක අඩුයි. හරිද? ඒ කියන්නේ 5ටත් අඩුයි. price to book value අඩුයි. අවුලක් නැහැ. return on equity හොඳයි. හැබැයි equity to asset එක පොඩ්ඩක් අඩුයි. ඒකත් අපි ඉස්සරහට තියාගන්න පුළුවන් කියලා ඒ කියන්නේ ඇනලිස් කරන්න තියාගත්තොත් හොඳයි. හැබැයි සමහරට දැන් මෙතන මේ තියාගෙන නේව ඩිවිඩන්ඩ් එක බලපු ගමන් කෙලින්ම ඩෝන් ගාලා කපලා දාන්න පුළුවන්. ඊළඟට දැන් එීම තෝරන ඒවා තමයි අපි ඉස්සරහට ඇනලිස් කරන්න ඉස්සරහට ගන්නෙ. ඊළඟට අපි යනවා HNB. HNB එකේ price to book value එක P ratio එක අවුලක් නැහැ. price to book value අවුලක් නැහැ. 7ට අඩුයි. ඊට පස්සේ අපි return on equity to asset එක හොඳයි. ඒ කියන්නේ 112ක් equity to asset කියන්නේ මේ මොනවාද capital එක බෙදීම total asset වලින් 112යි. ඒතර 10ට වඩා බැංකුව වල අවුලක් නැහැ වගේ තමයි හිතන්නේ. හරි. ඒතර HNBX NDB එකේ බලන්න මේක හොඳයි. මේක අවුලක් නැහැ. දැන් මේක කපලා එකපාරට කපන්න බෑ මේ ratio ටිකෙන්. අපි මේ NDB එකේ මේ equity to asset අඩුයි. හරි. ඒත් ඉතින් කපාට කපන්න බෑ. මේක 6ක් 7ක් වගේ වුණා නම් කපලා දාන්න තිබ්බා. ඊළඟට NTB එකේ P එක අවුලක් නැහැ, PBV අවුලක් නැහැ, ROE අවුලක් නැහැ. ඒතර equity to asset අවුලක් නැහැ. ඒතර Pan Asia එකෙත් same. ඒතර මේවා එකපාර කපලා දාන්න බැරි ඒවා. හරි. සම්පත් එකෙත් එහෙමයි කපන්න බෑ. SDB කපන්න අන්න SDB. අන්න වැඩි. මම මෙතන මේ 10යි. දැන් මේ 10ටත් වැඩිනේ. මේකේ revenue grow එකක් නැත්තම් සටහන් ගාලා කපලා දාන්න. මේවා එතනින් එහාට බලන් දෙයක් නැහැ. හරි. revenue පට්ට growth එකක් තියෙනවා නම් අවුරුද්දට 100 200 300ක එහෙම grow වෙන්නේ නැහනේ. එම් තියනවාද කියලා බලන්න. ඒතර ඒවා දරන් ගාලා කපලා දාන්න පුළුවන්. ඒකට සෙලාන් බැංක් එකේ P එක අවුලක් නැහැ. නේද? P එක අවුලක් නැහැ. මේ තුරත් අවුලක් නැහැ. දැන් UBC එකේ P එකෙන් දඩම් ගාලා කපලා දාලා. ඒතර මේකෙන් කැපුණා ගොඩක් ඒවා. ඒක කැපිච්ච ඒවා අපි අයින් කරලා දානවා. ඊතර විතරේ තියාගන්න. ඊළඟට AIC එක අපිට P එකෙන් කපන්න බෑ. PBV අන්න PBV එක කේස් මේකේ. AIC එකේ PBV එක කේස්. ඒ කියන්නේ මේ 7ට මේව නෑ. ඒ කියන්නේ
net asset එකට වඩා වැඩියෙන් තමයි ට්‍රේඩ් වෙන්නේ. හැබැයි මේක දැන් අන්න එතෙන්දී එනවා අර පොඩි ප්‍රොෆෙෂනල් ජජ්මන්ට් එක. 4 අඩුයි කියලා හැම එකම කපාගෙන යන්න බෑ. දැන් මේකේ AIC කියන්නේ Soflogic Life මේක කපන්න බෑ අපිට. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ඒක මතක තියාගන්න. AIC කියන්නේ Soflogic Life නේ. ඔය ඒක එහෙම කපන්න බෑ. හරි? මොකද මේක කියන්නේ මේක ඇවිල්ලා ෆාස්ට් ග්‍රෝවින් කම්පැනි එකක්. ඒතර මේ වගේ කම්පැනි වල නිතරම net asset එකට වඩා වැඩියෙන් තමයි ට්‍රේඩ් වෙන්නේ. ඒතර ඒ වගේ ස්පෙෂල් මේකේ ස්පෙෂල් සිනාරියෝ එකක්. හරි හොඳට මතක තියාගන්න මේක ස්පෙෂල් සිනාරියෝ එකක්. මේක දිගට අපි බලන්න ඕන මේ වගේ ඒවා. හරි. දැන් ඔයා දුක් වෙන්න එපා. ඔයා සල්ලි දාලා තියෙන එක දඩම් ගාලා මං කපලා දැම්මොත් එහෙම අඬන්න එපා. ඊට පස්සේ AINS එකේ PI P එක දාලත් නෑ. මේකේ P එක අවුලක් නෑ මට මතක හැටියට. PBV එකත් පොඩ්ඩක් ඒක ආසන්න ගානක වගේ යන්නේ අවුලක් නෑ. ඊළඟට equity asset එක කපන්න බෑ. ATL කියන්නේ නම් මොකද්ද මන්ද? ATL එකේ ඒක කපලා දානවා. මොකද මේකේ මේ PBV එක 7ට වැඩිනේ. අනිත් එක තමන්ගේ ඒ කියන්නේ කම්පිටන්ස් එක මොකටද තියෙන්නේ කියන එකත් පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ කම්පිටන්ස් එක මොකටද තියෙන්නේ කියන එකත් බලන්න. දැන් මෙතන මේ PE රේෂියෝ එක දීලා නැති නිසා මට මේක මේ කරන්න බෑ. මේක කපනවාද මේ තියනවාද කියලා අපි ඒක නිකන් තියමු. හරිද? ඊළඟට CINS. දැන් එතන මේකෙත් PBV එක වැඩි. හරි? ඒතර මේ ටිකේ අපිට කියන්න බෑ මොකද මේකේ PE දාලා නැහැනේ. ඒතර අපි පැනගෙන යමු අපි පස්සේ බලමු. හරිද? ඊට පස්සේ HSU කපන්න බෑනේ. මෙතන 8.4ක් තිබ්බට මේක ඉන්ෂුරන්ස් සෙක්ටර් එකේ කම්පැනි එකක්. මේවා හොඳ කම්පැනි. ඒතකොට මේක 7යි මේවයි කියලා එහෙම කපන්න පුළුවන් ඒවා නෙමෙයි. හරිද? එතකොට net asset එක ඩිස්කවුන්ට් එකකට යන්නේ එකට අඩුයි කියන්නේ PBV එක. මේක මේ absolute beginners ලට කරන්නේ නිකන් අර පන්තිය කරනවා වගේ. හරිද? මේ පටන් ගන්න කට්ටියට. හරිද? ඊට පස්සේ return on equity කියන එක මම explain කරේ නෑ. return on equity කියලා කියන්නේ profit එක බෙදනවා මේ තියෙන equity ප්‍රමාණය capital එකෙන්. මෙතන මේ equity තියෙනවා total profit එක එකෙන් බෙදනවා. ඒකට insurance sector එක. ඒතර එහෙම ගන්න. JINS එකෙත් මේ දෙක දීලා නැති නිසා මට කියන්න බෑ. PINS එක ඔයාලට පේනවා ඇති PBV එක පොඩ්ඩක් වැඩි කියලා. හැබැයි මේකත් ඉතින් grow වෙගෙන යන කම්පැනි එක dividend දෙනවා අනම්මනම් කතන්දර ගොඩයි. ඒතර මේක කපන්නත් බෑ. හරිද? අන්න එහෙම බලන්න ඕනේ. එතකොට කපන්න පුළුවන් ඒවා තියෙනවා. කපන්න බැරි වෙලා. දැන් මෙතන PE එක UAL 15යි. මේක මම කපලා දානවා. හරි? මොකද්ද කියන එක වැඩකුත් නැහැ. මට මේක කපලා දානවා මම 15කින්ද. මට හරියන්නේ නැහැ එච්චර වැඩි ඒවා. ඊළඟට මෙතන මේ ටික මම මේ කරන මේක කරගන්න විදිහක් නැහැ. මොකද මේක නැති නිසා. ඊළඟට මෙතන කපලා දානවා මම. හරි? ඊළඟට මේ ටික බලන්න විදිහක් නැහැ. මේ P එක දාලා නැති නිසා. මම නම් මේ ඔක්කොම බලලා තියෙන්නේ කලින් එකපාරක්. ඒ කියන්නේ මම බලලා ඉවරලා මගේ වෙන ඉස්සර chart එකක් තිබ්බම ඒකෙන් බලලා ඉවරලා මේ හදා ඉන්නේ. ඒ කියන්නේ ඒවත් එක්ක price changes බල ඉන්නේ. ඒතර මේ chart එක නෙමෙයි මම use කරන්නේ. මම use කරන chart එක දැන් මාගාව නැහැ. මගේ කලින් lab එක තිබ්බ එක හදන්න ගෙනිල්ලා. ඒක නිසා තමයි මේ chart එකෙන් බලන්නේ. එතකොට මේකේ මේ minus කියන්නේ profit නැහැ කියන loss කියන එක. ඒතර කෙලින්ම down ගාලා කැපුවා. හරි? CDB කපන්න බෑනේ. මෙතන 3යි කියන්නේ 5ටත් අඩුයි. මෙතන 7ට අඩුයි. ඊළඟට මේවා ඔයාලට හදා ගන්න පුළුවන් annual report එක බලලා. price earning ratio එක කියන්නේ share price එක බෙදනවා EPS එකෙන්. EPS එක ගන්න quarterly EPS එක නෙමෙයි yearly EPS එක. අවුරුද්දකටනේ බලන්නේ. ඒතර price to book value කියන්නේ price එක බෙදනවා net asset value එකෙන්. එතකොට ඒක 0.7ට අඩු නම් හොඳයි. හරිද? ඊළඟට මෙතන return on equity. equity මේක අඩු නම් හොඳයි. අඩු නෙමෙයි මේක වැඩි නම් හොඳයි return on equity. හරි? ඊළඟට equity asset මේක වැඩි නම් හොඳයි. ඒ කියන්නේ equity වැඩි debt හරි මේ අඩුයි කියන්නේ. දැන් මෙතන 12යි කියන්නේ 112ක් asset වලින් equity තියෙනවා කියන්නේ. ඒතර ඒ කියන්නේ 80 ගාණක්ම debt කියන එක. බැංකුවක් නිසා ඇත්තට මේක කපන්න බෑ. CFI. ඒතර මේක දීලා නැහැ. මේක දැන් මෙතන කෙලින්ම කැපුව හැකි. minus නේ. හරිද? ඒතර එතන කැපුව හැකි. දැන් මෙතන මේක ගන්න බෑ. මෙතන මේ ගොඩක් කියව නැහැ. P එක මම බැලුවේ. ගොඩක් කියව නැහැ.
එතකොට මේකත් එක්ක පොඩි ප්‍රශ්නයක් තියෙනවා ගොඩක් කියවන්න නැති නිසා. දැන් ඔම ගැටලුවක් තියෙනවා. අපි මෙහෙම කරමු. දැන් මේකේ මේ ගොඩක් කියව නැති නිසා මේක ගොඩාක් ඉස්සරහට ගෙනියන්න අමාරුයි. මේ හරි chart එකක් එක්ක මට කරගෙන එන්න වෙනවා. දැන් ඔයාලා මෙහෙම කරන්න. මේ chart ඇත්තට මේ වලින් ඉල්ලන්න පුළුවන්. ඔයාලගේ broker firm එකෙන් ඉල්ලන්න පුළුවන්. මේ chart එක ගත්තාම P එක ඔයා ගන්න මෙතනින් ෆිල්ටර් කරන්න. මම බේසික් විදිය කියලා දෙන්න. greater than නෙමෙයි. මෙතන less than 10. හරි. less than 10. හරි. ඊට පස්සේ ෆිල්ටර් කරන්න PBV එක අඩුතරමේ එකක් කියලා ෆිල්ටර් කරන්න 1.5ක් වගේ ගන්න. හැබැයි ඉතින් ඒකට සමහරට හොඳ කම්පැනි මිස් වෙන්න පුළුවන්. පොඩි ප්‍රශ්නයක් තියෙනවා PBV එක ෆිල්ටර් කරොත් එහෙම. ඒ කියන්නේ මේ වැදගත් ඒවා මිස් වෙන්න පුළුවන්. ඒතර මුලින්ම මෙහෙම මේ ටිකෙන් ෆිල්ටර් කරගන්න. හැබැයි මේ ටිකෙන් ෆිල්ටර් කරගන්නකොට එකින් එක බලලා ෆිල්ටර් කරන්න වෙනවා. නැත්නම් අර ඔයාලට හොඳ කම්පැනි මිස් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඔයා PBV එකෙන් ෆිල්ටර් කරොත් එහෙම කෙලින්ම Chevron lubricant ඩෝන් ගාලා යනවා. හරි. ඒවා කපලා දාන්න එපා එකපාරට මේ PBV එකෙන්ම. එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ කම්පැනි වල ස්වභාවයත් එක්ක අපිට එහෙම එකපාරට ඩෝන් ගාලා කපන්න බෑ. කම්පැනි එක සමහරට මේ ඔක්කොම හොඳ වෙලත් සමහරට කපලා දාන වෙලාවල් තියෙනවා. එහෙම දෙයක්ත් තියෙනවා. ඒතර ඔයාලට බේසිකලි මේ ටිකෙන් ඇත්තටම යන්න පුළුවන්. මේ ටිකෙන් ඇත්තටම යන්න පුළුවන්. දැන් මම ඇත්තටම කියලා දෙන්න ඕන තියරි එකනේ මේ කම්පැනි මේකක් නෙමෙයි මම කියන්නේ තියරි එක. දැන් මේ ටිකෙන් ඔයාලා කපාගෙන යන්න. හරි ඔයා මෙලොවම දෙයක් දන්නේ නැති කෙනෙක් නම් දැන් ඒ කියන්නේ මෙහෙමයි. දැන් මේ ටිකෙන් කපනකොට ඔයා පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ කම්පැනි එකේ ක්වොලිටි එක බලන්න. ඒ කියන්නේ මේක පට්ට කම්පැනියක්ද පට්ට බ්‍රෑන්ඩ් එකක්ද? ඒ කියන්නේ මේක ඇවිල්ලා ගොඩාක් අවුරුදු ගාණක් තිස්සේ මේ වෙන normal complicated නැති හොඳ product එකක් තියෙන බ්‍රෑන්ඩ් එකක්ද? එහෙම බලලා කපන්න. ඒ කියන්නේ නිකන් කපන්නත් එපා. අපි ඒ කියන්නේ performance කියලා බලන්නේ මේවා තමයි. මේ plus dividends. ඒ කියන්නේ මුලින්ම අපි කම්පැනියක් ඉවත් කරනකොට ඒතර මෙහෙම අයින් කරන්න පුළුවන් කියලා දැන් අර මේ මම දාපු මේකත් කීප දෙනෙක් දාලා තිබ්බ ඒකත් එක්ක තමයි මම මේ වීඩියෝ එක ගේන්න හිතුවේ. ඒතර මේවෙන් බලලා අපිට නිකම්ම අයින් කරලා දාන්න පුළුවන් කම්පැනි P ratio එකෙන් price to book value එකෙන් return on equity equity asset වයින් කෙලින්ම මේ කරලා දාන්න පුළුවන්. ඒතර ඒක තමයි මට උගන්වන්න අවස්ථාව තිබ්බේ. එහෙනම් මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ඔයාලට මම හිතනවා තියරි එක යන්නේ නැති කියලා. දැන් මේකේ මේ තියෙන මේකත් එක්ක මට කරන්න බෑ මේකේ මේ සමහර ඒවා නෑ. දැන් මේකේ මයිනස් වෙනවා නම් නිකම්ම දැන් මෙතන බලන්න මේ කෙලින්ම දැවා මේ ටිකේ ඩේට් ෆිල්ටර් අයින් කරලා දැන් බලන්න කොච්චර කපන්න පුළුවන්ද කියලා. මයිනස් ගැහුවාම කීයක් කැපෙනවද? ඔක්කොම කපදයි. P ratio මයිනස්. දැන් මේ ඔක්කොම වැඩක් නෑ. P ratio මයිනස් කියන්නේ මේ ඔක්කොම මේවා මොනවාද මේ ඔක්කොම ඇවිල්ලා loss company. වැඩක් නෑ loss වෙන්න මොකද ඉන්වෙස්ට් කරන්නේ. ඔක්කොම කපදයි. කොහොමම කපලා අයින් කළා දාන්න. මම කියන්නේ කැපෙන ටික. කෙලින්ම කැපෙන ටික. WAPO ELUF SCRV TAJ HPL HUN CONN JETS KHL Shorten LHL BBH PEG CARS HOPL KVAL TESS JKL SMOT EXPO. ඒතර ඇත්තටම මේ මම දන්නේ මේ chart එක accurate ද කියලා බලන්න ඔයාලා double check කරගන්න. හැබැයි ඉතින් මේ ටිකට දැන් ඔයාලා මේ ටිකට කෙලින්ම වැඩක් නැහැ. දැන් මෙතනම කීයක්ද? කම්පැනි ලොකු ප්‍රමාණයක්. ඒ වැලුත් එම් මෙතනම කම්පැනි මම හිතන්නේ 25ක් විතර කපතයි මෙතනින්ම. කෙලින්ම 25ක් කපතයි. ඔයා PE එක අපි කියමු හරිද? ඔයා less than 10 දුන්නොත් තන smallest to largest දුන්නා කියලා. දැන් මුලින්ම ඔයා මේ ටික කපන්න ඕන. මයිනස් ටික කපන්න ඕන. හරිද? දැන් මයිනස් ටික මෙතන මම ඩිලීට්ම කරලා ගහන්නම්කෝ. ඔයා හිතන්න ඔයා මයිනස් ටික කැපුවා. එතන 25ක් කැපෙනවනේ. හරි. ඔයා මයිනස් ටික කැපුවා. ඊට පස්සේ මෙතන ටිකෙනුත් ආයෙවා
මේ ඇවිල්ලා 12ට විතර වැඩි ටික කපලා දැම්මා. එතන කීයක් කැපෙනවද කියලා? හරිද? දැන් ඔයාගේ කම්පැනි මෙතන තිබ්බා කියලා මට බයින්ඩ් එපා. හරිද? දැන් මෙතන මේ ඩිවිඩන්ඩ් මේක සමහර ඒවා නැති නිසා මේ වෙන්නේ. එතකොට මේ බොහොම පොඩි ප්‍රමාණයක් තමයි ඉතුරු වෙන්නේ. කියන්නේ දැන් මෙතන තියෙන ටික නම් මේ chart එකේ data නැති නිසා හරිද? දැන් මෙතන එහෙම බැලුවොත් එimhe කීයද ඉතුරු වෙන්නේ අපිට ඇනලිස් කරන්න. එහෙම කරන්න. ඒ කියන්නේ මේ නිකන් මේ කරන්න එපා. ඔහේ කරන්නම් වාලේ. දැන් මුලින්ම මේ ටිකෙන් කපලා දාන්න. මම සමහරවට එදින් කම්පැනි 78යි ඉතුරු වෙන්නේ එකෙන් කැප්පුවාම. ඒකෙන් කැපුවාම කම්පැනි 78යි ඉතුරු වෙන්නේ. ඔයා ඊට පස්සේ බැරි වෙලාවත් මේක එකෙන් කැපුවයි කියන්නකො. මේකෙන් කැපුවා කියන්නකො. එකෙන් කැපුවාන් පස්සේ එන්නේ 50යි. හරිද? 50යි එන්නේ. ওই 50ට ඔයා ස්පෙෂල් කේසස් ටික දාගත්තා කියන්නකො. ඊට පස්සේ මෙතනින් කපන එක ඔයාලට බලලා කපන්න වෙනවා. හරිද? මෙතනින් කපන එක බලලා කපන්න වෙනවා. මෙතනින් කපන එක බලලා කපන්න වෙනවා එකින් එක. ඉතින් එහෙම කැපුවොත් එහෙම ඔයාලට එන පොඩි ගාණක් තමයි ඉතුරු වෙන්නේ. කම්පැනි 30ක් 40ක්වත් ඉතුරු වෙන්නේ නැහැ. දැන් මෙතනම කම්පැනි 51ක් වෙලානේ. ඉතින් හැබැයි අතන අර ප්‍රයිස් earning මේ chart එකේ වැරද්දක් නිසා ගොඩක් කැපෙනවා. ඒතර පොඩි ප්‍රමාණයක් ඉතුරු වෙන්නේ. ඔයාලා සමහරවල්ලාට මගෙන් ওই ප්‍රශ්න අහහා දානවා නම් එක කම්පැනි වල නම් අහහා. ඉතින් මම ඒවට උත්තර දාන්න නැත්නම් මම ඒක කපලා දාපු කම්පැනි හින්දා. හරිද? ඒතර බලන්න. ඒකයි. දැන් මේ වීඩියෝ එක මෙතන ඉවර කරනවා. මේක ඇත්තටම බිග්ිනර්ස් ලාට කරේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇත්තටම මාර ස්ට්‍රගල් කරනවා මේ ඉගෙන ගන්න. ඒගොල්ලෝ වෙනුවෙන් මේක හදන්නේ නැත්තම් ඉතින් දන්න කට්ටියට උගන්වන්න ඕනේ නෑනේ. මේ දන්නේ නැති කට්ටියට දැන් මේක කපලා දාපු හේතුව සමහරට කවුරු හරි දන්නේ නැතුව ඇති. ඒක කිව්වේ නැත්තම් අඩුපාඩුව. දැන් මෙච්චර වෙලාවක් මේක බලන් ඉඳපු එක්කෙනෙක්ට දැන් ඔන්න කියන්නේ අවසානයේට වෙනකම් බලන් ඉඳපු කෙනෙක්ට ඇඩිෂනල් බෙනිෆිට් එකක් දෙන්න හදලා. ඇයි කපලා දැම්මේ? ඔයා PE කියන්නේ මොකද්ද? PE කියන්නේ ප්‍රයිස් එකට ඔයාට හම්බෙන දේනේ. ඒ කියන්නේ ඔයාට රුපියල් 10ක් හම්බ වෙනවා රුපියල් 100ක් ප්‍රයිස් එකට. හරිද? මේ PE එකෙන් කපලා දාන එක කියන්නේ. එතකොට එතනදී ඔයාට 10%නේ හම්බෙන්නේ. ඔයාලා ආභයක් බලාපොරොත්තු වෙන කම්පැනි එකක ඉන්වෙස්ට් කරන්නේ. හරිද? අවුරුද්දට 10%යි හම්බෙන්නේ. ඒතර අවුරුද්දට 10%ක් නැතුව අවුරුද්දට 10%ට අඩුවෙන් හම්බෙන ඒවා තමයි මෙතෙන්දි කපලා දැම්මේ. ඒතර 10%ට අඩුවෙන් ගන්න 10%ක්වත් හම්බෙන්නේ නැති ඒවා තමයි මෙතනින් කපලා දැම්මේ. හරි? ඒතර PBV එකෙන් කපලා දැම්මේ මොනවද? PBV එකෙන් කපලා දැම්මේ ඒ කියන්නේ net asset value එක. net asset value එක කියන්නේ ඇත්තටම කම්පැනි එක හිතන්න ඔයාගේ දැන් ඔයා ගිහිල්ලා ඉවරලා ඔයා ගෙයක් හදනවා. ඒ ගේ ඔයාට හදන්න රුපියල් ලක්ෂයක් යනවා. ඒතර ඒ ලක්ෂ වගේ තමයි net asset value එක. එතකොට මාකට් එකේ ඔයාට කවුරු හරි කෙනෙක් කියනවා රුපියල් 200ක් මේක වටිනවා කියලා. ඒතර ප්‍රයිස් එක 200යි. එතකොට කීයද ඔයාගේ ප්‍රයිස් එක 200යි. ඒතර ඔයාට ගෙදර හදන්න ගිය රුපියල් 100යි. ඒතර ප්‍රයිස් එක ලක්ෂ 2යි. තම පැටලේ මම මේ බේසික්ම විදිහට කරන්න. හරි. ඒතර මේක ගත්තන් පස්සේ ඒතර මේක ඕ වැලියුට දාන්න වැලියුද 0.4ට වඩා වැඩිනේ. මම ගත්තේ 0.4. 0.4ට වඩා වැඩි නම් මේක පාඩුයි. ඇයි ඒ ලක්ෂනේ වාට හදන්න ගිහින් තියන්නේ. ඒ උනට ඔයාලා ඇත්තටම ලක්ෂ 2කට තමයි ඌ විකුණන්න හදන්නේ. දැන් හිතන්න ඔයා මෙහෙම කියලා. ඔයාට හදන්න ගියා කවුරු හරි කෙනෙක්ට ලක්ෂයක්. ඒතර මේක මාකට් එකේ විකිනනවා රුපියල් 50000කට. ඒතර කොහමද? එතකොට 50 වැඩි කිරීම ලක්ෂේ 100%යි. 4 අඩුයිනේ. 4 අඩුයි. 4 අඩුයි කියන්නේ ලාභයි. රුපියල් 50000ක් හදන්න ගියපු එක ලක්ෂයට දැල්ලා. ඒ කියන්නේ රුපියල් ලක්ෂයක් වාට මේක හදන්න ගියා නම් කවුරු හරි එකෙක් එක 50ට විකුණනවා නම් ඒක වාට ලාභයිනේ. ඒක තමයි PBV එකකින් කැපුවේ. හරි. එතකොට රිටර්න් ඔන් ඉක්විටි එකෙන් කැපුවේ මොකද්ද? මේ කියන්නේ බේසික් ඈ. හොඳට මතක තියාගන්න. මේවායින් විතරක් ඉන්වෙස්ට් කරන්න බෑ. බේසික් කියන්නේ අර පොඩිම දේවල් කියන්නේ. ඊට පස්සේ ROE එකෙන් කැපුවේ මොකද්ද? හැබැයි ඉතින් සමහර කට්ටිය මේවත් දන්නේ නැතුව මේ තමයි කරන්නේ. ඒ කියන්නේ මේවත් දන්නේ නැතුව සෑහෙන දන්නවා කියලා තමයි කරන්නේ. ඉතින් මේ ටිකවත් බලන්නේ නැතුව. ඒ ROE කියන්නේ ඔයා දාපු කැපිටල් එකට.
දැන් අපි කැපිටල් එක තියෙනවා ණය තියෙනවා එහෙමනේ. ඒකට හම්බෙච්ච රිටර්න් එක. එතකොට ඒ කැපිටල් ඔයාගේ ප්‍රොෆිට් එක රුපියල් 10 නම් ඔය කැපිටල් එක දාලා තියෙනවා නම් රුපියල් 100ක්. ඒක 10යි. අර ඒ වගේ. එතකොට ඒක ඉන්ඩස්ට්‍රියකට වෙනස් වෙනවා. ඒක ඔයා ස්ටඩි කරන්න ඕනේ ෆර්දර් මේ ROE එකකින් කොහොමද කපන්නේ. ඊට පස්සේ ඉක්විටි ටු ඇසට්. ඒ කියන්නේ ඔයාගේ කැපිටල් එක 10ක් තියෙනවා. සල්ලි දැම්මේ 10යි. තව රුපියල් 90ක් ගත්ත ණයට ඔක්කොම එතකොට වත්කම් තියෙනවා. ඔයා දාපු 10යි ණයට ගත්ත එකයි රුපියල් 100ක සල්ලි තියෙන. ඒතර ඒක. ඒතර ඒකෙනුත් කපන්න පුළුවන්. මොකද ණය වැඩි වෙන තරමට ඔයාගේ අවදානම් වැඩි. ඒතර මේකෙනුත් කපතයි. මේකින් කපනකොට ඉන්ඩස්ට්‍රි එක බලලා ඕනේ කපන්න. ඒතර අද කියලා දුන්නේ කොහොමද මේ අයින් කරන හැටි කියලා. ඉතින් මේ ටික අයින් කරාන් පස්සේ එන පොඩි ගාණක් එන්නේ කම්පැනි අපිට ඇනලිස් කරන්න. හරි. සමහරවිට මේ කම්පැනි එතකොට මේකෙන් එනවා කොහොමද ඕවර් වැලියුඩ් වෙලා තියෙන්නේ. දැන් ROE එකෙන් එනවා මේක ඔපරේෂනලි ඕවර් වැලියුඩ් දාන්න මේ ඔපරේෂනලි හොඳද නැද්ද කියන එක. එතකොට මේකෙන් එනවා ඕවර් වැලියුඩ් ද ප්‍රයිස් එකත් එක්ක ඕවර් වැලියුඩ් ද කියන එක ගොඩාක් වැදගත් අපිට. කියන්නේ අපිට කියලා සේයින් එකක් තියෙනවා හොඳ ප්‍රයිසස් තියෙන්නේ හොඳ කම්පැනි නෑ කියලා. මොකද ඕන කුණු ගොඩක වටිනාකමක් තියෙනවා. ඔයා හිතන්න මොකක් හරි කුණු ගොඩක් කියලා කියන කම්පැනියක් කියලා. ඒ වුණාට දැන් ඒකේ රුපියල් 45ක ඇසට් තියෙනවා කියලා රුපියලයි ප්‍රොෆිට් දෙන්නේ. එතකොට ඇත්තට මේක කුණු ගොඩක්නේ. ඒතර ඒ කුණු ගොඩක වුණත් වටිනාකමක් තියෙනවා. දැන් ඕක 45ට යන එක රුපියල් 7 ඒ කියන්නේ 45ක ඇසට් තියෙනකොට රුපියල් 20ට නම් මාකට් එකේ විකිනෙන්නේ රුපියල නම් ප්‍රොෆිට් ඇත්තටම ඒක කුණු ගොඩක් තමයි. හැබැයි ඕක රුපියලට විකිනෙනවා නම් ඇට්‍රැක්ටිව්. ඒකයි මං කියන්නේ. ඒ කියන්නේ හොඳ කම්පැනි නෑ හොඳ ප්‍රයිසස් තියෙන්නේ. ඒක ප්‍රයිස් එක බලන්න ඕනේ. ඒකයි මම නිතරම කියන්නේ ඔයාලට මේ මොනවාද මේක ඇත්තටම මේ එහෙම කාවත් කොපි කරලා කරන්න බෑ. මේක ප්‍රයිස් එක බලලා කරන්න ඕනේ. දැන් ගොඩක් කට්ටිය මට එක්කෙනෙක් මේ කරා ගොඩක් එයා පොතක් එහෙම තියාගෙන එහෙම ඒක පිළිවෙලකට කරනවා. ඒ වගේ කට්ටිය බිගිනර්ස්ලා වෙනුවෙන් තමයි ඇත්තටම මේක කරන්නේ. මේ නැත්තම් මේවා ඇත්තටම බොහොම බේසික් ඒවා. බිගිනර්ස්ලා දැන් මේවා දන්නෙත් නෑ. මේවා දැනගත්ත කියන්නේත් ලොකු ජයග්‍රහණයක්. ඒතර මේ කම්පැනි ටික කපලා අයින් කරගන්න දැනගත්ත කියන්නේ. එතකොට ඔයාට මිස්ටේක් එකක් ඔයා මෙතන 320ක් තියෙන එකෙන් 320 ඔයා 60කට අඩු කරගන්න එපා. 60කට 50කට 40කට නැත්නම් 30කට ඒ 30කට අඩු කරගත්තා කියන්නේ ඔයාට ලොකු ජයග්‍රහණයක්. ඔයා ගන්න එතකොට පොඩි රිස්ක් එකක්. ඒතර ඔයා අර මුලින්ම මෙලෝදියක් දන්නේ නැතුව 320න් කියලා හරියන ගියම අර ලොස් මේකින් කම්පැනි එකට ඉතින් වැඩක් නැහැ. කම්පැනි එක ප්‍රොෆිට් වෙන්න ඕනේ. දැන් මිනිස්සු මට නම් තේරෙන්නේ නැහැ මොකද ලොජික් එක කියලා ප්‍රොෆිට් නැති ලොස් තියෙන කම්පැනි එක ඉන්වෙස්ට් කරලා මොකද්ද ලබන සතුට කියලා. ඉතින් ඒ සතුට ලබනවා ලංකාවේ ගොඩක් මිනිස්සු. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ දන්නේ නැතුව කරනවා ඇති වෙන්න පුළුවන්. මට තේරෙන්නේ නැහැ හේතුවක්. ඉතින් මේ මෝඩ සතුටක් ඉතින් ඒ ලබන්නේ ලොස් මේකින් කම්පැනි එක ඉන්වෙස්ට් කරලා වැඩක් නැහැ. ඉතින් එහෙමනම් ලබන අවුරුද්දේ ප්‍රොෆිට් වෙනවා. ඒතර දිගටම ෆේල් වෙච්ච කම්පැනි එක ආයේ ඒකට දෙන ට්‍රස්ට් එකක් තියන්න එපා. මැනේජ්මන්ට් එක ගැන. ඒවට ෆීනලයිස් කරන්න ඕනේ. තේරෙනවද? මේ එහෙම ට්‍රස්ට් කරන්න යන්න එපා. වීඩියෝ එක ගොඩක් දිගයි මේක. මොකද බිගිනර්ස්ලාට කරේ නිකන් අර මේක අර මාර ස්ට්‍රගල් කරලා මේක නිකන් මැජික් කියලා හිතලා අමාරුවෙන් මේකට ගේමට බහැලා එහෙම මේක කරනවමයි කියන දැඩි අදිෂ්ඨානෙ තියෙන. හැබැයි අර මේක නැති ඒ කියන්නේ දැනුම නැති එහෙම කට්ටියට තමයි මේක කරේ. ඒතර මේක ගොඩක් දිග වෙන්නෙත් ඒකයි වීඩියෝ එක. මේ අර පන්තියක් කරනවා වගේ දික් කරලා කරේ. ඒතර මේ වගේ සරලව ඉතින් මීට වඩා ගොඩක් දේවල් තියෙනවා කියලා දෙන්න. ඉතින් මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේ මීට වඩා සරලව ඒ කියන්නේ මේ බිගිනර්ස්ලාට හරිද කියලා දෙන්න. මට ඕනේ මෙච්චරයි. මට ඕන උනන්දුව විතරයි. මට මොලේ තියෙන්න ඕනේ නැහැ. මම දන්න එක මම කියලා දෙනවා. උනන්දුව තියෙන්න ඕන, කැපවීම තියෙන්න ඕන, මේකට ආසාව තියෙන්න ඕනේ. එහෙමනම් ඔයාට අනිවාර්යෙන් ලොන්ග් ටර්ම් එකේදී මේක අනිවාර්යයෙන්ම ප්‍රොෆිට් ගන්න පුළුවන් සහ ඔයාට හොඳ පෝර්ට්ෆෝලියෝ එකක් හදලා ඔයාට ෆයිනෑන්ෂියලි ෆ්‍රී වෙන්න ඔයාට ජොබ් එකක් කරන කෙනෙක් නම් කවදා හරි ජොබ් එකක් නැතුව මේකෙන් එන ආදායමෙන් ජීවත් වෙන්න ගන්නට ලොකු පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න මේ තියෙන දේවල් ඉගෙනගෙන ලොන්ග් ටර්ම් එකේදී මේක කරන්න පුළුවන්. දැන් මේක මෙහෙමයි වයස අඩු කට්ටියට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. පැහැදිලි ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා වයස අඩු නම්. හැබැයි වයස වැඩි කියලා ඩිමෝටිවේට් වෙන්න එපා. එක්කෙනෙක් මම වැදගත් දෙයක් කියනවා. කවුරු හරි මිනිස්සෙක් අවුරුදු 12න් ඉන්වෙස්ට්මන්ට් පටන් අරගෙන හරිද? ඌ අවුරුදු 25 වෙනකොට ලොකු පෝර්ට්ෆෝලියෝ එකක් හදලා බිලියනර් කෙනෙක් කියලා අවුරුදු 30න් මැරෙන්න පුළුවන්. හරිද? ඔය අවුරුදු 60න් කවුරු හරි කෙනෙක් පටන් අරගෙන හරිද? අවුරුදු 60න් කවුරු හරි කෙනෙක් පටන් අරගෙන එහෙම නැත්නම් අවුරුදු 50න් පටන් අරගෙන අවුරුදු එයා 70 වෙනකන් ඒ කියන්නේ එයා ටෝටල් ෆේලියර් වෙලා හරිද?
එයා 70 බිලියන කෙනෙක් කියලා අවුරුදු 110ක් විතර ජීවත් වෙන්නත් පුළුවන්. ඒතර කවුද ෆේල්? මේක වේගෙන් යන එක නෙමෙයි වැඩේ. ලෝකේ එක එක්කෙනාට දෙන්නේ එක එක විදිහට එක එක දේවල්. එතකොට ඒකයි තමන්ගේ ඒජ් එක වැඩි කියලා හිතන්න එපා. එහෙම හිතුවොත් එහෙම මේක කරන්න බෑ. මොකද අර මම කියපු එක්සැම්පල් එකට ඕක 12න් පටන් ගන්න එක 30න් මැරෙන්න පුළුවන්. 50න් පටන් ගන්න එක සක්සස්ෆුල් වෙලා තු අවුරුදු 60ක් විතර ඉන්නත් පුළුවන්. ඒක මේක ලයිෆ් ටයිම් එකේ අපිට වෙන්නේ මොකද්ද කියලා කියන්න බෑ. අපි ඉස්සරහට යන එක තමයි වැදගත් වෙන්නේ. එහෙනම් බයි. අපිව දිරිමත් කරන්න වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. කොටස් වෙළඳපොළ ගැන තවත් මෙවැනි වැදගත් කරුණු දැනගන්න අපේ channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න.